ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි, අද මේ දම් දෙසුමේ අරමුණ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි නිර්මාලා රත්නායක මැතිනියගේ ජන්මදිනය ඊයේ දවසටයි යෙදිලා තිබුණේ. අවුරුදු 75ක් සම්පූර්ණ ඊයට. එතුමියට සෙත්පතණ්ඩයි මේ ලංකාවේ එතුමිය ඇසුරු නිසුරු කරන කල්යාණ මිත්‍ර පිරිස එකතු භාගි වුණේ. ටික වේලාවකට කලින් මේ බණ පිළිබඳ කතා කරපු අපේ ගරු කටයුතු කැඳෑවේ සමිත ස්වාමීන් වහන්සේත් ඇවිදින් වැඩියා. උන්වහන්සේත් මට කීප විටක් දුරකථනින් මේ පිළිබඳ මතක් කළා. අපේ මේ නිර්මාලා රත්නායක මැතිනියත් දැන් ටික වේලාවකට කලින් මට කතා කළා. එතුමියත් දැන් සූදානමින් වාඩි වෙලා ධර්මශ්‍රවණය කරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉඳගෙන. බණ කියන්නේ මේ සම්බෝධියේ. කොච්චර දියුණුයිද ලෝකේ. ලෝකේ මොනතරම් දියුණුද කියතොත් මේ ලංකාවේ කොළඹ මෙතන වාඩි වෙලා කියන බණයි අර ඕස්ට්‍රේලියාවේ වාඩි වෙලා බලාගෙන ඉන්නේ. ඔන්න විද්‍යාවේ ඇති. බුදුරජාණන් වහන්සේ පින්වත්නි 45 අවුරුද්දක් බණයි කිව්වේ. උන්වහන්සේගේ චරිතය බලනකොට පේනවා වෙන කිසිම වැඩක් කරලා නැහැ. ගාක් යට ගලක් යට වාඩි වෙලා මේ මිනිසුන්ට කතා කළා. ගමින් ගමට වඩිනවා, නගරෙන් නගරයට වඩිනවා, ජනපදෙන් ජනපදයට වඩිනවා. අවුරුද්දට මාස 12යි. මේ මාස 12න් එක තැනක වෙලා ඉන්නේ මාස 3යි. වස් කාලේ. ඒ වැස්ස නිසා. ඉතිරි මාස 9ම උන්වහන්සේ සිරිත චරත භික්කවේ චාරිකං චාරිකාවි වඩිනු. මාස 9ම කළේක. ඕම වඩිද්දි සමහර තැන්වල රජවරු මුණ ගැහෙන. තවත් සමහර තැන්වල මා සිටුවරු මැති ඇමතිවරුත් උන්වහන්සේ බලන්න එනවා. අන්‍ය ආගමික පූජකයොත් එනවා. ඔය අචේලකවරු, තාපසවරු, ජටිලවරු, සමහර විට නිරුවතින් ඉන්න නිගණ්ඨකයොත් එනවා. තවත් ඈත ගම්වලට යද්දී කුඹල්කරුවෝ, වඩු මාත්තුරු ඒ අයත් මුණ ගැහෙනවා. ගොයියෝ, සමහර විට දාමරික මිනිස්සු, පාතාලකාරයෝ තව් වෙනවා. බුදු වුණා කියලා නෑ අඟුලිමාලේම මුණ ගැහුණා. බනිනවුනුත් ඉන්නවා. කාරලා කෙලගාපුුණුත් ඉන්නවා. පිණ්ඩපාතේ වඩිද්දි ලිඳට පිදුරු දාලා වතුරවත් දෙන්න එපා කියපුණුත් මුණ ගැහුණා. ඒ විතරක්ද නෙමෙයි බේබද්දෝ සල්ලාලයෝ. ඇයි මේ මිනිස්සුනේ? ගණිකාවුත් මුණ ගැහුණා. අම්බපාලියෙන් මුණ ගැහුණා. මේ සියලු දෙනාට වෙනසක් නැතුවයි උන්වහන්සේ කතා කළේ. අර සිටුවරයාය මේ විශාකා මහෝපාසිකා මේ ගණිකා කියලා වෙන් කළේ නැහැ. සියල්ලන්ටම උන්වහන්සේ සැලකුවේ එක විදියටයි. ඒක තමයි කල්යාණ මිත්‍රත්වයේ ලකුණ. සක්කත්වා සක්කතෝ හෝති, සත්කාර කළ යුතු අයට අපි සත්කාර කරනවා නම්, ගරු කළ යුතු අයට ගරු කරනවා නම් ඒ අයගේ වර්ණය, කීර්තිය පැතිරෙනවා. ඒ අය බැබලෙනවා. කොතන ගියත් නෑ ඒ අයට වරදින්නේ. සෑම කෙනෙකුටම බෑ සභාව මැද්දට යන්න. සමහරුන්ව මයික් එකෙන් අඬ ගැව්වත් එන්නේ නෑ, පැනලා යනවා. වාඩි වුණත් වාඩි වෙන්නේ කොනක දොර ළඟ. ඉදිරියට එන්න බෑ. ඉදිරියට ඇවිදින් පුටුවක වාඩි වෙන්න බෑ. ඒමයි ඉන්නවා. කවුරුත් එපා කියනවා නෙමෙයි.
ඒකට තත්ත්වයක් තියෙන්න ඕන. දැන් බලන්න ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා ධර්මශාලා හදනවා. ලංකාවේ මා විශාල ධර්මශාලා තියෙනවා. ධර්මශාලාව ඇදුවේ මොකද? වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන්නයි. අච්චර ලොකු ධර්මශාලාව ඇතුළට ඇවිල්ලා වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන්න බැරි වුණුත් ඉන්නවා. උන් ඉන්නෙම ගන්ටාරේ ළඟ කොයරි ගාක් යට ගේට්ටුව ළඟ ඇතුළට එන්න බෑ. ධර්මශාලාවක වාඩි වෙන්නත් පින තියෙන්න ඕන. මේවා කාටවත් දොස් කියනව නෙමෙයි, බෑ කරන්න. දැන් සමහරු සභාවකට ඇවිදින් පොඩ්ඩක් රවුම ගාලා ඉක්මනින් පනිනවා. ඉන්නේ නැහැ. පොඩ්ඩක් වටපිට බලනවා, මෙතන මට ගැලපෙන්නේ නැහැ කියලා යනවා යන්න. ඇයි? තමන්ගේ සිත අසත්පුරුසයි. ප්‍රිය නැහැ, මනාප නැහැ අනික් අය. අග්ගී යතා පජ්ජලති දේවතාව විරෝචති. සභාව මැද්දට එද්දි ගින්දර වාගේ පේනවනම්, කවුරු ඉතියත් එයාව කැපිලා පේනවනම්, මොන සේනාව ඉතියත් දකින අය ළඟට අවුදින් ආයිබෝවන් කියලා කතා කරනවනම්, එයාව දෙයියෙක් වාගේ පේනවනම්, එයාගේ සිත තුළ තියෙන්නේ මොකද? සද්ධර්ම. එයා සත්පුරුෂයෙක්. සත්පුරුෂයෙකුගේ ලක්ෂණය තමයි කියන දේ කරනවා, කරන දේ කියනවා. ආයි එළියට එකක් ඇතුළේ එකක් නෙමෙයි. දෙබිඩි චරිතයක් නෙමෙයි. අවංකයි. විශ්වාසවන්තයි. කියන්න එපාය කියලා යමක් කිව්වොත් කවරදාකවත් ඒක කියන්නේ නැහැ. අද බලන්නකො. කියන්න එපා බං කියලා කිව්වොත් කියනකම් උන්ට නිින්ද යන්නේ නැහැ. සමහරු රෑ දෙකට නැගිටලා ඒවා කියනවා, මේ අද වෙච්ච දේවා දන්නවද? ඔයාට අරයා මේම කිව්වා. අසත්පුරුෂ ලක්ෂණ. සත්පුරුෂයෙක් වුණාම තමයි ධර්මයේ වැටෙන්නේ. මොකද මේ ධර්මයේ දේශනා කළේ සත්පුරුෂයෙක්. අනුන්ගේ දුක දැකලා උණු වෙච්ච අදවතක් තිබිච්ච කෙනෙක්. ඒ නිසා දකින අයගේ සිත් ගත්තා. ඕනෑම කෙනෙක් බුදු පාමුල වැඳ වැටුණා. අපේ අටුවාවල විස්තර කරනවා, කේල් ගස් මුලින් කැපුවා වාගේ. කේල් ගහට යටින් මන්න පාරක් ගාපු ගමන් වැටෙන්නේ. ඒ වාගේ බුදු පාමුල දන ගන්නවා. ඇද වැටෙනවා. සත්පුරුෂයා මොන වගේද කියනවා නම්, උදේ පාන්දර සූර්යා එන්න කලින්, සූර්යා උදා වෙන්න කලින් පෙර නිමිත්තක් තමයි අරුණෝදය. අරුණෝදේ ලාදා දම්පාටට එනකොටයි සූර්යා උඩට එන්නේ. අරුණෝදයෙන් අපි දැනගන්නවා තව ටික වේලාවකින් සූර්යා උඩට එනවා. නිවන් කරා යන්න කෙනෙකුට සත්පුරුෂයෙක් තමයි මේ අරුණෝදය වගේ තමයි සත්පුරුෂයා. ඒ නිසා බුදුවරු අපෙන් බලාපොරොත්තු වුණේ සත්පුරුෂයෙක් වෙන්න. සත්පුරුෂයාටයි ලෝකෙ සලකන්න. අසත්පුරුෂ වෙන්න එපා. අසත්පුරුෂයාගේ ලක්ෂණය නම් අනුන්ට වරදිනකම් බලාගෙන ඉන්න. අනුන්ගේ ඕපාදූප සොයන ලක්ෂණය තියෙන අසත්පුරුෂයාගේ. සත්පුරුෂයා මොකද කරන්නේ? වැරදි සංගවනවා. පිරිස මැද්දේ කතා කරන්න දෙන්නේ නැහැ. අපිට වැඩක් නැහැ වුණා. අනුන්ගේ වෙයිපා. නැති තැන එපා කතා කරන්න. ඔන්න නැති තැන කතා කරන්න එපා. ඉන්න තැනකයි කතා කළ යුත්තේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවලින් අපිට පේන දේ තමයි, එක පාරට චතුරාර්ය සත්‍ය කියලා නැහැ. මේ සූත්‍ර දෙසුම් බෝ ගත්තම එක විටම දුක්ඛය සමුදය නිරෝධ මග්ග ගැන කතාවක් නැහැ. උන්වහන්සේ පෙන්වන්නේ කතන්දරයක්. ඒ අනුසාරයෙන් පින තියෙන අයටයි මේක අවබෝධ වෙන්නේ.
පින තියෙන්න ඕන. එක පදයක් ඇති පින තියෙන කෙනා තේරුම් ගන්නවා. සතර පද ගාථාවක් ඇති. මෙච්චර බණ ඕන නැහැ. සත්පුරුෂයාගේ ලක්ෂණේ තමනුත් බේරෙනවා අනුන්ටත් බේරෙන්න මග කියනවා. ඔන්න බලන්න කතාවක් මේ සූත්‍රයේ තිබුණා. ඒ කාලේ පින්වත්නි නැව් නැගලයි වෙළඳාම. දැන් සුද්දෝ ලන්දේසි ඉංග්‍රීසි පෘතුගීසි ඔක්කොම ප්ලේන් වලින් ආව නෙමෙයි. ඔය කතරගම පැත්තට වැඩිපුරම සුද්දෝ ඔය ඉන්දියාවෙන්. ඒකනේ ඔය පැත්තේ එහෙම රුණු කතරගම කියන්නේ දේවාලම උනානේ කෝවිල් උනානේ. බුදුහාමුදුරු වැඩ හිටපු තැන කිරිවේර. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනයි කිරිවේර. ඒ කාලේ මහසෙන් කියලා රජ කෙනෙක් හිටියේ. ඒ රජුරවන්ටයි බුදුහාමුදුරු මේ කේශ ධාතු ටිකක් දුන්නේ. දැන් මේ අපේ මිනිස්සු කිරිවේරට ගින් කිරිවේර බලනවා නෙමෙයි. කිරිවේරේ පොළවේ ගල් වලක් තියෙනවා මේ බ්‍රාහ්මී අකුරු. අපි මොකද කරන්නේ? කාවඩියක් තියාගෙන පළතුරු වට්ටියක් අතේ තියාගෙන කිලෝමීටර් 3-4 පොලිමේ ඉන්නවා කකුල් කඩਿੱතු වැදෙනකම්. කපුවා ගන්නෙත් පන්දා පෙන්නුවොත් විතරයි. පැය ගානක් හිටන් ඉන්නවා. ඔය කිරිවේරේ තැම්පත් කරපු නිදන් වස්තු එකක් තමයි සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් පිට වුණේ ඇසළ පෝයදා. කාන්තක අසුපිට නැගලයි චන්න එක්කයි ගියේ. නේ රංජනා ගඟ ළඟදී නිල්වන් පයයට තිබිච්ච කෙස් ටික කැපුවා. මගුල් කඩුවේ. ඒ කපපු මගුල් කඩුව තමයි ওই කිරිවේරේ තැම්පත් කරලා තියෙන්නේ. බෝසතාණන් වහන්සේ මේම කෙස් වැටිය කපද්දිම කෙස් ටික බිමට වැටෙන්න උනේ නැහැ. සක්දේව් රජුරෝ පිළිගත්තා. අරගෙන ගියා තව්තිසාවට. ඒ සෑය බැඳලා වඳිනවා ඒ කේශ ධාතු. බුදුහාමුදුරු ජීවමානව 500ක් මහරහතුන් එක්ක සැරියුත් මුගලන් දෙනමත් එක්ක ටික වෙලාවයි වැඩ හිටියේ. බණ කිව්වා මාසෙන් රජුරෝ සෝවාන් වුණා. අනේ මේම නලල පිරිමැදලා කේශ ධාතු ටික දුන්නා මේකේ තැම්පත් කරන්න. බුදුහාමුදුරු දඹදිවට වැඩියා. ඔන්න දඹදිව ශාක්‍ය පරපුරම නැති වෙන්න කාරණාවක් වුණා. විදූඩබ රජුරෝ යුද්ධ කළා. ශාක්‍ය වංශෙම මැරුවා. ඒ වෙනකොට ශාක්‍ය පාලනය කරපු රජවරු කල්පනා කළා අපේ මේ වැදගත් දේපල අපි රැක ගන්න ඕන. මේවා ඓතිහාසිකයි. ඒ නිසා ඔය වෙලෙන්දුන්ට ඔය එක එක්කෙනාට දුන්නා යම් දේවල් අරගෙන යන්න ලංකාවට. ආර්යෝ ආවේ එමය. ඒම සංගවාගෙන ගෙනල්ලා තමයි අර කතරගම හිටපු මාසෙන් රජුරන්ට ඕක දුන්නේ. එතුමා ඒක පරිස්සම් කළා. පරිස්සම් කරලා තමයි අර සෑය බැන්දේ කඩුව තැම්පත් කළා. ඔන්න අපේ රටේ තියෙන රජුරෝ මැරුණා බල සම්පන්න දෙයියෙක්. එයා තමයි කතරගම දෙයියා කියන්නේ. පස්සේ මේක දෙමළ භාෂාව අරවා මේවා කලවම් වුණාට පස්සේ මේක වෙන පැත්තකට ගෙනිච්චා. ඔය ඉන්දියාවෙන් පින්වත්නි දුටුගැමුණු රජුරෝ එක්ක සටන් කරන්න විශාල පිරිසක් ඇවිදින් තියෙනවා. එලාර යුද්ධේ දසමා යෝධයෝ එක්ක මේ ලොකු යුද්ධයක්. ඒ යුද්ධ කරන කාලේ මේ ලංකාවට ආව කන්දසාමි කියලා මිනිස්සෙක්. යුද්ධ වීරයෙක්. ඇවිදින් බැලුවා දසමා යෝධයෝ දිහා දුටුගැමුණු දිහා බලලා බය වුණා. මේක කරන්න බෑ කියලා පැනලා ගියා. පැනලා ගිහින් පින්වත්නි ඔය Hindu සම්ප්‍රදායේ තියෙනවා යෝගා භාවනා ක්‍රම තියෙනවා. ඒ යුද්ධේ බැරි නිසා කලකිරුණා. පෙරදුනානේ වනගත වුණා ලැජ්ජාවට. වනගත වෙලා යෝගා කළා භාවනා කළා.
සිත දියුණු කරගත්තා. ඔය තාපසවරු අදත් ඉන්නවා ඉන්දියාවේ. හිමාලය පැත්තට ගියාම පුදුම හිතෙනවා මේවත් මිනිස්සු ඉන්නවද කියලා. එක ලාමේ කොටයක් හිටෝලා ලෑලික ඒක උඩ ගඟ මැද්දේ. එක කකුලෙන් ඉන්නේ. හිතාගන්නවත් බෑ. පුදුම විදිය සන්න්‍යාසිවරු කියන්නේ ඒ අයට. මේ මිනිස්සයා කැලේ සැඟවිලා සන්න්‍යාසි වෙස් අරගෙන රැවුලේම වවාගෙන ආවා ලංකාවට. ආවෙම කතරගම පැත්තට. බොහොම සරුසාර පළාතක්. එයාව යාගෙන ආවා එයාගේ අයියා. මුත්තුලිංගම් කියන එයාට. එතකොටත් මේ සන්න්‍යාසි කන්දසාමිට ගෑනු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නත් ආවා. ඒ අය අපේ රටේ රූණුපුර පදිංචි වුණා. පදිංචි වුණා විතරක් නෙමෙයි මිනිසුන්ට උදව් කළා. ඇයි අර සන්න්‍යාසීත දියුණු කෙනෙක්. ඔය ලෙඩක් දුකක් වුණාම එයා ඒව සනීප කරනවා. මේගොල්ලෝ හිටියා අතර පොලක. ඒගොල්ලෝ මලා ඔන්න අර කන්දසාමි ඉස්කන්ද වුණා කතරගම දෙයියා වුණා මුත්තුලිංගම් ගණ දෙයියා වුණා අයියා. අර දෙන්න වල්ලි අම්මයි දේවානී දේවාල වුණා. මොන ආගම වේවා ජාතිය වේවා අනුන්ට උදව් උපකාර කරනවා නම් ඒ අය දේවත්වයට පත්වෙනවා කියන්නේ ඕකයි. දැන් මේ රටේ ওই 33 කෝටියක් ගැන කියන්නේ. අවිස්සාවෙල්ල පාරේ යනකොට රංවල දේවාලි. ඒ මිනිහෙක් ගඟේ ගාගෙන ගිය මිනිසුන්ව ගොඩ ගත්තා. එතන දැන් යන්නේනකොට පඳුරු දානවා වදිනවා. මාසෙන් රජ්ජුරුවෝ වැවක් ඇදුවා මින්නේරියේ. එයා දෙයියෙක් දැන් උත්සව පවත්වන. ඔබ සත්පුරුෂයෙක් නම් මලාට පස්සෙත් මකණ්ඩ බෑ නම. මකණ්ඩ බෑ. ඒකයි ඔය සත්පුරුෂ භූමිය ගැන ඔච්චර බුදුවරු කතා කළේ. සත්පුරුෂ භූමියක වාසය කරන්න ඕන. අසත්පුරුෂකම් කියන්නේ සංසාරේ දුකටයි ගෙනියන්නේ. ඒකයි පැරැන්නෝ කිව්වේ කළ කළ දේ ඵල දේ. අපි අසත්පුරුෂකම් කරනකොට ඒව අපිට ඵල විපාක දෙනවා. එම නිසයි පින්වත්නි සත් ධර්මය කියනකොට මෙන්න මේ නැව් නැගලා සමාරු මේ සූත්‍රයේ කියන්නේ වෙලෙන්දු. වැඩිපුර ඔය කතරගම පැත්තට ආවේ මූදු වෙරළේ මුතු තිබුණා. ගඟේ මැණික් තිබුණා. ඒකනේ ගඟට මැණික් ගඟ කියන්නේ. සරුසාර පළාතක්. නැව්වල යන ගමන ලේසි නෑ. දැන් ඊයේ වෙනකම්ම සුවැස්සැල්ලේ නැවක් අරස් අතට වෙලා තිබුණේ. ඒත් ව්‍යාපාර කොච්චරද කන්ටේනර් පෙට්ටි කිලෝ කොච්චරද? දැන් මේ පොල් තෙල් ගෙනල්ලා තියෙන ලීටර් 5 ලක්ෂ ගාණක් මූදෙනි ගෙනාවේ. ඉස්සරත් ඒවයි. දැන් අර ගුත්තිල කාව්‍යෙම කියද්දි උදේනිපුර සිට කරත්ත 500ක් ආවා කියන්නේ මිනිස්සු පිළිගන්නේ කරත්ත 500ක්. අවස යන්නකො අර උරුගොඩ වත්තට. මං ගන්න දවසක් තිබුණා පාරේ කන්ටේනර් පෙට්ටි 83ක්. එක කන්ටේනර් එකක් ඇතුළට කරත්ත කීයක බඩු දාන්න පුළුවන්ද? ඔය එන්නේ 500ක් යන්නේ මොකද්ද? ඒ මා පුදුම ව්‍යාපාර. මා සල්ලිකාරු. මෙන්න මේ නැවටත් නැග්ගා 800 දෙනෙක්. 800ක් වෙළදාමියක්. කණ්ඩ බොණ්ඩ ඕන කරනේවා බේත් ಜಾති මේ ඔක්කොම පුරෝගෙන මේවා විකුණලා අරවා ගමුයි කියලා කතිකා කරගෙන මේ ඔක්කොම කණ්ඩායම් 8ක් 100 දවස් 8ක් 9ක් 10ක් මා මූද මැද්දේ යද්දි පින්වත්නි නැව කුණාටුවකට අසුණා ගලක වැදුනා. ඔය සාගරයේ ඇත්තේ ඇතුලේ මා විශාල ගල් තියෙනවා.
ගලකටයි වැදුනේ. මා මූද මැද්දේ. ගලකට වැදිලා ටිකක් සිදුරු වුණා. වතුර එන්න පටන් ගත්ත ඇතුළට. මොන ක්‍රමයකින්වත් බෑ මේක වහගන්න. ඇයි බඩුත් වැඩි, බරත් වැඩි. බඩු මූදට දාන්නත් බෑ. දැන් තමයි ඔන්න දෙයියෝ බුදුන් මතක් වෙන වෙලාව. දැන් බලන්න කොරෝනා කාලේනේ හැම එකාටම රතන සූත්‍රය මතක් වුණේ. පැය 24ම යානීද භූතානි යානීද භූතානි. බෝධි ළඟයි, පන්සල් ළඟයි, හෝටල් හැම තැන ගෙවල් වලයි. ඇයි කොරෝනා බං? එතකොට තමයි මතක් වෙන්නේ. සමහරුන්ට දෙයියෝ බුදුන් දේවාල මතක් වෙන්නේ නාකි වුණාම. ඇයි ගෙදරුන්ට එපා වෙලා මල කරදරයයි කියන මුන් පන්සලේ. තවත් සමහරුන්ට පන්සල් දේවාල කෝවිල් මතක් වෙන්නේ ලෙඩ වුණාම. පිළිකාවකේ මාවොත් අටපිරිකර පූජාද බෝධි පූජා දවස් 21ක්. ඇයි ලෙඩින්? ඊළඟට ඔවා මතක් වෙන්නේ බංකොලොත් වුණාම ව්‍යාපාර. ව්‍යාපාරේ බංකොලොත් වුණොත් වෙන සරණක් නැහැ කියලා ඔන්න යනවා කේන්දරකාරයා කියනවා බෝධි පූජා කරපන්. බෝධි පූජා. මේ නැවේ හිටපු අයටත් දැන් දෙයියෝ බුදුන් මතක් වුණා. එක එක ආගම්කාරයෝ ඉන්නවා. ඒ අය තම තමන්ගේ ආගම් කියනවා. එකම එක මිනිහෙක් විතර පැත්තක වාඩි වෙලා උඩ බලාගෙන කිසි කලබලයක් නැහැ. අනිත් අය ඒට දුවනවා මේට දුවනවා කලබලයි. මෙයා කිසි කලබලයක් නැහැ. කොනක වාඩි වෙලා බොහොම සංසුන්ව ඉන්නවා. අර ඔක්කොමල්ලා මෙයා දිහා බලනවා. බලපංකෝ නැවට වතුර ගානවා. මේ මිනිහා වාඩි වෙලා ඉන්න ඇති. කේන්ති යනවනේ. ළඟට ගිහින් ඇහුවා මේ ඔයාට කිසි බයක් නැද්ද? මොනව කරන්නද දැන් මේකේ වතුර පිරෙනවා මං කලබල වුණා කියලා වතුර පිරෙන එක අඩු වෙන්නේ නැහැ. දැන් ඉතින් වෙන දෙයක් වෙච්චාවේ මම නැවට නගින්න කලින් තිසරණ සරණ ගිහිල්ලා යාවේ. මං ඒක මතක් කර කර ඉන්නවා කො වෙන දෙයක් වෙච්චාවේ. මම නැවට වෙළඳාමට යන්න කලින් පන්සලට ගින් දම් පොඩ්ඩක් දීලා තිසරණය සමාදන් වෙලයි මම මේ කටයුත්තට ආවේ. ඒ නිසා මට දැන් තිසරණේ සරණ මිසක වෙන සරණක් නැහැ. වෙන දෙයකට මුණ දෙනවා. ඊළඟට අර පිරිසත් කල්පනා කළා. විමසුවා අනේ ඔය තිසරණේ බැරිද අපිට සමාදන් වෙන්න? පුළුවන්. දැන් ඔක්කොම අල්ලට එන්න බෑ 800ක් නේ. 100 ආවම මෙයා ළඟට. පළවෙනි 100 ආවම මෙයා පුටුවේ අර බංකුවේ වාඩි වෙලාම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඔන්න එච්චරයි. දෙවනි පිරිස ඇවිල්ලා තිසරණේ ගනකොට දනිෂ දක්වා වතුර ආවා. තුන්වෙනි පිරිස එද්දී කලව දක්වා වතුර ආවා. ඉන දක්වා. හතරවෙනි පිරිස තිසරණේ යද්දී බඩ දක්වා වතුර. පස්වෙනි පිරිස එද්දී පපුව දක්වා වතුර. හයවෙනි පිරිස එද්දී උරහිස දක්වා වතුර. අත්වෙනි පිරිසටත් තිසරණේ දෙද්දී නාය දක්වා වතුර. ඔක්කොම වතුරෙම ගිහිල්ලා මැරුණා. ඕවා නැහැ කියන්න බෑ. ওই සුනාමිය ඇවිල්ලා දැන් ගියේ. අර චිත්‍රපටියක් තිබුණේ 90 ගණන් වල බොහොම ප්‍රසිද්ධ ටයිටැනික් කියලා. ඒ චිත්‍රපටියේ කොච්චර ගියාද මූදේ? දුවම් මේ ඔක්කොම මැරුණානේ. එකම එක ගෑනු කෙනෙක් නේ බේරිලා තිබුණා ගිහිල්ලා නෝ පික්චර් එක ගත්තේ. මෙතන ඔක්කොම මලා. මැරුණා විතරයි කායස්ස බේදා පරම්මරණ. නිදාගෙන ඉඳලා නිින්දෙන් නැගිට්ටා වාගේ. රැට නිදාගෙන ඉඳලා එකපාරට නැගිටින්න. ඒ වාගේ නැගිට්ටා වාගේ දිව්‍ය ලෝකෙ මේ 800 දෙනාම ඉපදුණා. බලන්න ඒ 100 බැගින් වටේටම විමාන. රං රිදී මුතු මැණික් වලින් අලංකාර කරපු විමාන මැද්දේ විශාල විමානයක්.
ඒ අර සිල් දුන්නු කෙනාගේ විමානය. මේ අය ඔක්කොම බලනවා මෙච්චර සැප ලැබුණේ කොහොමද? ඔන්න භාවනා කරලද නෑ. ආනපාන සති කරලද නෑ. දන් දීලා දෙත් නෑ. මොකද්ද මෙතන උනේ? තිසරණ සරණ ගියා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අද මේ රට ඒම් පිටින්ම විනාශයි. සෑම තැනකම තියෙන්නේ මොකද? මිත්‍යාව. මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. සෝවාන් වෙලා කියනවා, සකෘදාගාමි වෙලා කියනවා, අනාගාමි වෙලා කියනවා, තවත් පිරිසක් බුදු වෙලා කියනවා. දැන් තව පිස්සෙක් කියනවා රටේ ජනාධිපති සෝවාන් වෙලා කියලා. ඊයේ පෙරේද එකෙක් කියනවා ශ්‍රී ලංකාවේ අපේ ජනාධිපතිතුමා සෝවාන් වෙලාලු. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජන. ඌ දන්නවද දන්නේ මොකද්ද කියලා? ඒව ඔක්කොම නෑලු ජනාධිපතිට. මේ ටීවී මේ ෆේස්බුක් එකේ මට මාධ්‍යයක් පෙන්වන්නේ මේ බලන්නකෝ. ඒ මිනිස්සයා කියනවා. තව සිල් මෑණිවරු, ගුරු මෑණිවරු මා පුදුම විදියට කොරෝනා කාලේ උන් ඇවිල්ලා. කොරෝනා කාලේ ඉතිරි වුණේ ওই ගුරු මෑණිවරු ගෑනු ටික ඔක්කොම දැන් නටන්න පටන් අරන්. වෙන කිසිදු ආගමක නැහැ. වෙන ආගම් වල නැහැ. ඇයි? ඒ ආගම් වල නායකයෝ, ඒ ආගම් වල ශ්‍රාවකයෝ දන්නවා අපිට අපේ දෙයියා විතරයි. වෙන අය අපිට එපා. අපිට අපේ දෙයියා. අපිට බුදුහාමුදුරු නෙමෙයිනේ. අපිට බුදුහාමුදුරු නෙමෙයි ලොකු. වෙන වෙන භූත පෙරේත බලවේග පස්සේ අපි දුවන්නේ. ඒ අයට බෑ නිවන් දකින්න මිත්‍යා දෘෂ්ටිය. බුද්ධ ආගමය කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි. අංක 1. සම්මා දිට්ඨිය කියන්නේ හොඳ දැක්මක් තියෙනෝනේ, දර්ශනයක්. හොඳට බලන්න ඕන. එහෙම නැතුව අරයා කිව්වා මෙයා කිව්වා කියලා නටන එක නෙමෙයි. හොඳ දර්ශනයක්. ඒ දර්ශනය ඇති කරගන්න නම් කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. දන්නේ නැති දේ දැනගන්න. සාකච්ඡා කරන්න ඕන, වාද කරන්න ඕන, මේ ගාගන්න නෙමෙයි. දැන් අපරිහානීය ධර්මවල කියන්නේ වාද විවාද කරලා ඉවර වෙච්ච ගමන් අතට අත දීලා සමගියෙන් යන්න ඕන. එළියට ගිලත් වරෙන් තොට දෙන්නම් කියගෙන ඉන්න එක නෙමෙයි. ඒම නෙමෙයි. වාද කරන්න ඕන. ගෙදර වුණත් හොඳට වාදයක් කරන්න ඕන. තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ඕන. ඒක වාදේ ඉවර වෙච්ච ගමන් ඒක එතන ඉවර කරන්න. ඒකම අල්ලගෙන මාස ගණන් ගියොත් ඒක මෝඩකමක්. සත්පුරුෂයෙක් ඇසුරු කළාම තර්ක කරන්න පුළුවන්. ඔයා කියන්නේ කොහොමද මේක මේමයි අරමයි කියලා? ඔන්න ධර්මය අවබෝධ කරගන්න එකක්. සමගියෙන් විසිරලා යන්නත් ඕන. ඒකම අල්ලගෙන වෛර කර කර මාපාරේ ගහගත්තොත් ඔය ආගම් සටන් තිබුණේ ඕන තරම්. ඕන තරම් තිබුණා. මේ රටෙත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි මොන පින්කම කළත් ඉස්සර පුරුදු වෙලා තිබුණා අත් දෙක නළලේ තියාගෙන පතන්ඩ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතන් සමාගමු. සතන් කියලා කියන්නේ සත්පුරුෂ ඇසුර. ඔන්න බලන්න නිවන් කරා යන ගමනේදී හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න ඕන භාර්යාවකට. භාර්යාවට හොඳ ස්වාමියෙක් ලැබෙන්න ඕන. ස්වාමියාට හොඳ භාර්යාවක්. නැත්තම් බෑ නිවන් දකින්න. ගෙදර හැමදාම ගාගත්තොත් නෝනයි මිනිහයි දෙන්නම කසිප්පු ගගා හිටියොත්, දෙන්න මංකොල්ල කකා හිටියොත් කොහොමද නිවන් කියන්නේ? අන්න කල්යාණ මිත්‍රයෝ දෙන්නෙක් එකතු වෙන්න ඕන. සිද්ධාර්ථ කුමාරයාට ලැබිච්ච ලොකුම සම්පත තමයි යශෝදරා. යශෝදරාට ලැබිච්ච ලොකුම සම්පත තමයි සිද්ධාර්ථ. එක තමයි යාවේ කල්යාණ මිත්‍රයෝ.
අන්න එබඳු දෙන්නෙකුට හොඳ ළමයි ලැබෙන්න ඕන. ළමයි අසත්පුරුෂ වුණොත්. ළමයි අකීකරුණං කියන දෙයක් අහන්නේ නැත්තං කුඩා කලම ළමයි නොමග ගියානං භාවනා කරන්න පුළුවන්ද. පුතා වැලිකට බන්ධනාකාරය අම්මට පුළුවන්ද ආනාපාන සති වඩන්න. ඒ ගෑනු කෙන ඇඬූ කඳුලෙන් කොල්ල ගැන මතක් වෙදි මොන භාවනාද. ප්‍රේමතෝ ජායති ශෝකෝ සිත එකඟ කරගන්න බෑ. දරුවන්ට කල්යාණ මිත්‍ර ගුණ ඇති දෙමව්පියෝ ඉපදිච්ච ගමන් විශික් කරන අම්ම ලැබුණොත්. දැන් ඉගෙන ගණ්ඩ ආසයි කොල්ලා අම්ම ඉස්කෝලයන්ට දෙන්නේ නෑ. කිලෝමීටර 8ක් තියනොලු ඉස්කෝලෙට යන්න. පයින් යන්නවත් අම්ම දෙන්නේ නැහැ. ඒ වාගේ අසත්පුරුෂ අම්ම ලැබුණොත්. අසත්පුරුෂ තාත්තා ලැබුණොත්. මොන නිවන්ද? අඳුරටයි වැටෙන්නේ. පලිගණ්ඩ යනවා. ඊළඟට දෙමව්පියෝ හොඳ නැතුව ළමයි බෝසත් වෙලා වැඩකුත් නෑ. ළමයි බෝසත් අසත්පුරුෂය වෙලා දෙමව්පියෝ බෝසත් වෙලා වැඩකුත් නෑ. හොඳ පවුලක්. සියල්ලෝ ළඟම සත්ගුණ තියෙන්න ඕන. මම වැරදි කරන්නෙත් නෑ. අනිත් අයව වරදට යොමු කරන්නෙත් නෑ. මමත් වරදින් මිදෙනවා. අන්න අයවත් වරදෙන් මුදව ගන්නවා. මම මට සම්පතක් වෙනවා අත්ත සම්පත්ති. මම අනුන්ටත් සම්පතක් වෙනවා පර සම්පත්ති. මම මට විපතක් වෙන්නේ නෑ අත්ත විපත්ති. මන් නිසා තව කෙනෙකුට විපතක් වෙන්න මං වැඩ කරන්නේ නෑ පර විපත්ති. ඔන්න එතනයි සනසුම තියෙන. එබඳු කෙනාගේ තමයි සිත භාවනාවකට වාඩි වෙච්ච ගමම්ම එකඟ වෙන්නේ. ඔය සම්මා සති කියන්නේ ඕකට. සම්මා සතිය කියලා කියන්නේ ඒකට. සතර සතිපට්ඨාන. සෑම වැඩකම සිත අරියට පීඨව ගන්න ඕන. විසිරිච්ච සිතකට බෑ මොකක්වත් කරන්න. අද අපි කාගෙත් සිත විසිරිලා. මොන වගේද කියනවා නම් අලු ගොඩකට ගලක් ගැව්වා වගේ. ඔක්කොම විසිරිලා තියෙන. එක අරමුණක සිත තියාගන්න එක. කායේ කායානුපස්සේ විහෙරති. කය දිහා බලන අරමුණ. වේදනානුපස්සේ විහෙරති. වේදනාව බලන එක. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිත බලන එක. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ධර්මයේ බලන එක. මේවා කල්යාණ මිත්‍රයන්ටයි පුළුවන්. අසත්පුරුෂයන්ට මේක තේරුම් ගන්න බෑ. ඒකයි වදාලේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. නුවණ ඇති කෙනෙකුටයි මේ ධර්මය. ඔන්න කල්යාණ මිත්‍රයා Tamanට ලැබිච්ච ධර්මයේ ලෝභ නැතුව පෙන්නනවා. ඒකටයි කියන්නේ ඒහි පස්සිකෝ. ඇවිත් බලන්න. දැන් අතේ මොකක්වත් නැහැ. නිකන් අත මිටි කරගෙන කාට හරි පෙන්නු මේ මගේ අතේ මණිකක් තියෙනවා කියලා බොරුනේ. බැලුවොත් මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ ඒක බොරුවක්. බල්ලෙක් හරි බලලෙක් හරි ජරා කරලා මේ ඉන්නකො බල්ලෙක් ජරා කරලා බලන්න කියලා පෙන්වන්න වටිනවද ඕක? ඒක කුණු ටික පස් ටිකක් දාලා වාලා දාන්න ඕන. ඒවා පෙන්වන්න සුදුසු නැති ඒවා. නමුත් කල්යාණ මිත්‍ර ධර්මය පෙන්නත හැකි. මෙන්න මේක තමයි මාර්ගය. මෙන්න මේ මාර්ගයේ ගියොත් තමයි මේ නිවන ලැබෙන්නේ. ඒකට කල යුතු වැඩ මේවයි නොකල යුතු වැඩ මේවයි. මෙන්න මේ වැඩ කළොත් ඔබට සැප විඳින්න පුළුවන්. ඔයකට හොඳම නිදසුන පෙන්වන්නේ අටුවාවේ සරියුත් මුගලන් දෙන්න. උපතිස්සට අස්සජී ආම්දුරු ලැබුණා. ගාථාවේ පේලි දෙකක් කියද්දි සෝවන් වුණා. දුවගෙන ආවේ කොයාටද අම්මා තාත්තා බලන්න නෙමෙයි. තමන්ගේ උදම යාළුවා කෝලිත. එයත් දැක්ක මෙයාගේ මූණේ ලස්සනක් තියෙනවා. ධර්මයේ ලැබුණ දොව් ලැබුණා. මොකද්ද ගාථාවේ පේලි අතරම කිව්වා. පේලි අතර කියලා ඉවර වෙද්දී එතුමා සෝවන් වුණා.
ඔය දෙන්න තම සාරිපුත්ත මොග්ගල්ලාන. ඔන්න යාළුකමට ලැබිච්චදේ. සත්පුරුෂ සමාගම පැතිය යුතු දෙයක්. නිකන් ලැබෙන්නේ නෑ. ප්‍රාර්ථනා කරලා ලබාගත යුතු දෙයක්. සෑම දාම නින්දට යන්න කලින් පතන්ඩ ඕන. මේ නිවන දකින්න මේ සසර දුකින් හෙතර වෙන්න මේ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස 1500ක් තරම් කෙලෙස් මේ සංසාරේ ඉපදී මෙරි මෙරි අඬා ආපු ගමන දැනුත් මේ ආත්මෙදි සැනසෙල්ලක් තියනවද නැහනේ නැගිට වෙලේ ඉඳලා මොකද්ද මේ වෙන්නේ එක පැත්තකින් ගස් ටික කපාගෙන කාන්තාර වෙනවා ඒවා දකිද්දි ඇත්තට රිදෙනවා ඇයි මේ මගේ රට මොනවා දැම්මත් පැලවෙන රට ඒ එබඳු මේ සම්පත් ටික විනාශ වෙද්දී වතුර සමහර රටවල් වලට ගියාම වතුර නැහැ. දැන් සිංගප්පූරුව ගැන කතා කළාට টয়ලට් වල තියෙන වතුර තමයි ෆිල්ටර් කරලා ගන්නෙ. টয়ලට් වතුර ෆිල්ටර් කරනවා. ග්‍රීසිය ගත්තොත් වතුර දීලා තෙල් ගන්නවා. කොහොම ලාභයක් ඇද්ද? ග්‍රීසියේ වතුර ටික දීලා මැද පෙරදිගට වතුර වෙනුවට තෙල් ගන්නවා. මේ කොහොම වතුර දෙන්න පුළුවන්ද? කරනවද? ඇල දොල ගංගා ඔක්කොම විනාශයි. කවුද මේව කරන්නේ? රටම ලෙඩින්. දැන් මගෙන් ඇහුවා මේ තරුණ ළමයෙක් ප්‍රශ්නයක් මටත් ඇත්තට රෑ කල්පනා කළා මේක මම බොම. කොරෝනා ඇදිලා අවුරුද්දයි. අවුරුද්ද ඇතුළත මේ මාරාන්තික ලෙඩේට බේතක් සොයා ගත්තා නම් ඇයි මේ සීනි අමාරුවට බේතක් හොයා ගන්න බැරි? ඇයි බැරි? පුළුවන් වුණත් කරන්නේ. ඇයි ලෙඩ කරන්නයි ඕනන්නේ ලෝකේ? බුදුවරු පහළ වෙලා වදාලේ සියලු සත්වයෝ සුවපත් වේවා. උස්ම ටික හොඳට තියෙන්න ඕන. ගස් තිබුණොත් තමයි උස්ම ඔක්සිජන්. දැන් ඔන්න ගෙනල්ලා පොල් තෙල්. ගෙනල්ලා තියෙන්නේ හොඳම මාසෙක. එතාන ඉඳලා පොල් තෙල් තාච්චුව ලිපේ තියන්න ගන්නවා. එතකොට කැවුම් කොකිස් කියලා නැගතර කන්න තියෙන පිළිකාව. ලෙඩ කරන්නයි බලන්න. ඇයි මේ අසත්පුරුෂයන්ගේ වැඩ? සත්පුරුෂයෝ නම් ඕවා කරන්නේ බල්ලෝ මරලාරි සල්ලි. ගන්න මුදලට බඩු දෙනවා නම් එතන මොනතරම් සත්පුරුෂද? මේ ගන්න මුදලට ලෙඩ නම් දෙන්නේ මොනතරම් අසත්පුරුෂද? ඒක එදා වීදාගම ආඳුර එදාම කිව්වා. අදමින් ජීවත් වෙනවා විතරට දෑමින් මිය යනු සොඳමයි ධනාට. අධාරිමිකෝ අම්බ කරලා කාලා ඌරවාගේ ඉන්නවට වඩා ධාර්මිකෝ දවසක් ඉඳලා මැරියන් ඒක සැපයි. ඇයි මේවා පස්සෙන් එනවා? සමහර විට මේ ආත්මේ බේරෙන්න පුළුවන්. අපේ රටේ ඕනම දෙයක් කළා බේරෙන්න පුළුවන්. නීති නැහැනේ. නීති තියෙන්නේ පොඩි එකෙකුට විතරයි. ඒ ලොක්ක කරන කිසි එක නීතියක් බලපාන්නේ නැහැ. පොඩි එකෙක් කොලොත් ඉවරයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ සලකන්නේ ධනයට, නිලයට, කුලයට, බලයට නෙමෙයි. ලෝකේ සලකන්නේ ගුණයට. ගුණය තියෙන්නේ කා ළඟද? සත්පුරුෂයා ළඟ.